right. මෙතනදී අපි කතා බහ වෙන්නේ සරලවම කම්පියුටර් සිස්ටම් එකක්. ඒක ස්ටෑන්ඩ් අලෝන්ද? ඒ කියන්නේ කම්පියුටර් එකේ තියෙන සිස්ටම් එකක්ද? එහෙමත් නැත්නම් වෙබ් බේස්ඩ්, මොබයිල් බේස්ඩ් කියන එක ගැන සැලකීමකින් තොරව ඕනම ආකාරයක පද්ධතියක්, ඕනම ආකාරයක software system එකක්. ඒක software එකක් වෙන්න පුළුවන්. software කීප එක එකතුවක් වෙන්න පුළුවන්, සිස්ටම් එකක් වෙන්න පුළුවන්, right? ඒ ඕනම දෙයක් කොහොමද පියවරානුකූලව අපි හදාගන්නේ? ඒ කියන්නේ සිස්ටම් එක වෙන විදිහකින් කියනවා නම් ඩෙවලොප් කරගන්න විදි මොනවද? නැත්නම් ක්‍රමවේද. නැත්නම් අපි පහු කරන්න ඕන පියවර ටික මොනවද කියන එක තමයි උදේ කතා බහ කරන්නේ. right? එතකොට පද්ධතියක් නිර්මාණය කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. මෙතන ඒ ක්‍රමවේද දෙකක් ගැන කියලා තියෙනවා. එකක් තමයි ව්‍යුහගත ක්‍රමවේදය. ඕක තමයි අපි ඔතනින් ඉස්සරහට දිගටම කතා කරන්නේ. structured methodology කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. අනිත් එක වස්තු නැඹුරු ක්‍රමවේදය. object oriented methodology. මේ object oriented methodology එක පාවිච්චි කරන්නේ object oriented programming language එකකින් system එකක් develop කරන්න යන අවස්ථාවලට. මොකද ඒ object oriented OOP කියලා අපි කියනවා. OOP language එකකදී අපි system එකක් දිහා බලන විදිහ ටිකක් වෙනස්. එතකොට ඒ වෙනස් විදිහ කියන එක අපි කතා බහ කරගන්නේ මේ වස්තු නැඹුරු ක්‍රමවේදය හරහා. මොකද එතනදී අපි සරලව ගත්තොත් අපේ සිස්ටම් එකට ඉන්වෝල්ව් වෙන කොටස් අපි ඔබ්ජෙක්ට්ස් විදිහට සලකන්නේ. කියන්නේ යම් වස්තුන් විදිහට සලකලා අරගෙන ඒවට වෙන වෙනම සොලියුෂන්ස් ඉදිරිපත් කිරීමෙන් තමයි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ක්‍රමවේදය යන්නේ. right? structured methodology එක යන්නේ එහෙම නෙවෙයි. structured methodology එක යන්නේ මේ sequence of steps. පියවර අනුක්‍රමයක් එකකට පසු එකක් සිද්ධ වෙන ආකාරයේ හරි පැහැදිලි ස්ට්‍රක්චර් එකකට අනුව තමයි එතෙන්දී කතා බහ වෙන්නේ. එතකොට ඔය වගේ ක්‍රමවේද තව ගොඩක් තියෙනවා. මෙතන අපි මේ දෙකක් ගැන කතා කරලා තියෙනවා. මේ දෙකේ තියෙන වෙනස්කම ගැන පොඩ්ඩක් අපි අතර සාකච්ඡා කරගන්න. right? හරි. ඔතනින් ඉස්සරහට අපි කතා කරන්නේ මෙන්න මේ ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය හා නිර්මාණ ක්‍රමවේදය. මේක කෙටියෙන් අපි කියනවා SSADM එක කියලා. Structured System Analysis and Design Methodology කියලා. right? එතකොට SSADM එකකට අදාළව කතා කරන්නේ. එතකොට මේ SSADM කියන එක ඇත්තටම SDLC පද්ධති සංවර්ධන ජීවන චක්‍රය System Development Life Cycle එක ඇතුලේ තියෙන එක කොටසක්. දැන් ඔයගලන්ගේ ඔය ටියුට් එකේ SDLC කියන එකට අදාළව මම පින්තූරයක් දාලා තියෙනවා. SDLC වල තමයි මේ strategic planning, feasibility, analysis, designing, implementation, maintenance කියන ටික තියෙනවා. එතකොට ඒකේ feasibility study, analysis, designing කියන අපි කියන මේවට phases කියලා. මේ phases තුන, පියවර තුන වෙනමම අරගෙන ඒක තව දුරටත් කොටස් වලට බෙදලා පැහැදිලි කර ගැනීමක් තමයි SSADM වලින් සිද්ධ වෙන්නේ. right? එතකොට ඒක ඇතුලේ feasibility study, requirement analysis, requirement specification, logical system specification and physical design. right? එතකොට feasibility වලට දාලා feasibility study එක තියෙනවා. analysis වලට දාලා requirement analyze කිරීම, specifications තෝරා ගැනීම සහ logical system specification එක ඇත්තටම design පැත්තට අදාළයි. මේ logical and physical design කියන්නේ. එතනදී මේ දෙක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන කතා බහ වෙනවා. right? හරි. ඕක ඉස්සරහට තවත් වැඩිදුර clear වෙයි. ගොතරින් ඉස්සරහට අපි කතා කරන්නේ තායිකමයි පියවර වලට කියන්නේ. මේ මෙතන කතා කරලා තියෙනවා මේ SSADM එක ඇතුලේ මේ කතා කරන දේවල් මොනවාද කියන එක ගැන සරල විස්තර කිරීමක් මෙතන දීලා තියෙනවා. right? ශක්‍යතා අධ්‍යයනය නැත්නම් feasibility study එක කියන්නේ මොකද්ද?
අවශ්‍යතා විශ්ලේෂණය කරනවා කියන්නේ මොකද්ද? අවශ්‍යතා පිළිවිතර අරගන්නවා කියලා කියන්නේ මොකද්ද? තාර්කික පද්ධති පිළිවිතර සහ භෞතික නිර්මාණය කියන එක කියන්නේ මොකද්ද කියන එක ගැන මම උතන ලොකුවට ඕක කතා කරන්න යන්නේ නැහැ. හේතුව තමයි මේ සිස්ටම් ඉන්වෙස්ටිගේෂන් කියන තැන ඉඳලා මේ මුළු පාඩමේ පහළටම කතා කරන්න කියන තනිකරම අපි අර පෙන්න පුංචි රූප සටහන ගැන. රයිට් ඒක නිසා අර සමරියක ඔයගොල්ලෝ කියව ගන්නකොට වැදගත් වෙයි නැවත මතක් කරගන්න. අපි මේ මූලික විශ්ලේෂණය කියන තැන ඉඳලා පටන් අරගෙන යමු. right හරි එතකොට මෙතනදී ඕගොල්ලෝ පොඩ්ඩක් හිතා ගන්න මම තමයි ක්ලයන්ට් මම තමයි ඕගොල්ලන්ට ප්‍රොජෙක්ට් එක හදන්න බාර දෙන කෙනා software එක හදන්න බාර දෙන කෙනා එයාට අපි සාමාන්‍යයෙන් කියන්නේ ක්ලයන්ට් නැත්නම් අනුග්‍රාහකයා කියලා ඕගොල්ලෝ තමයි ප්‍රොජෙක්ට් ටීම් එක right එතකොට ප්‍රොජෙක්ට් ටීම් එකේ ඕගොල්ලන්ට වෙන වෙච්ච එක එක කාර්යයන් තියෙනවා right එතකොට ප්‍රොජෙක්ට් ටීම් එක ක්ලයන්ට් ගෙන් විස්තර ටික දැනගන්න ඕනේ. නැත්නම් ක්ලයන්ට් ඇවිල්ලා ප්‍රොජෙක්ට් ටීම් එකට කියන්න ඕනේ. තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. right? එතකොට ක්ලයන්ට් ඇවිල්ලා තමන්ගේ අවශ්‍යතාවයක් කිව්වම උදාහරණයක් විදිහට මට අවශ්‍ය නම් මොනවාද ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් හදාගන්න. right? ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් හදාගන්න මගේ උවමනාව තියෙන්නේ. ඒත් මම ඇවිල්ලා ඔයගලට කියනවා මට ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් ඕනේ. ඒකේ මංගාව සේවයේ ඉන්න ටීචර්ස් ලගේ ඩීටේල්ස් මංගාව ඉගෙන ගන්න එන සිසුන්ගේ තොරතුරු සහ මංගාව තියෙන රිසෝසස් ගැන තොරතුරු තියාගන්න අවශ්‍යයි. එතකොට ක්ලයන්ට් කියන කෙනාට සිස්ටම් එකේ තියෙන බරපතල තැන් කෝඩින් පාර්ට්ස් වගේ දේවල් ගැන කිසිම අයිඩියා එකක් නැහැ. එයාට තියෙන්නේ සරලව කිව්වොත් එයාට එයාගේ අවශ්‍යතාවය කියන එක විතරයි එයා කරන්නේ. right හැබැයි හොඳට මතක තියාගන්න ක්ලයන්ට් කියලා කියන්නේ ප්‍රොජෙක්ට් එකක ඉන්න බලවත්ම පුද්ගලයා right බලය වැඩිම පුද්ගලයා right මම තත්පරයක් දෙන්න hello ළමයි මට විනාඩි 2ක් දෙන්න ඉස්කෝලේ රික්වයර්මන්ට් එකක් තියෙනවා ටක් ගාලා එන්නම් right
ළමයි sorry අත පොඩ්ඩක් කාර්යබහුලයි. හරි. සිස්ටම් එකක් හදන්න යනකොට මම අර කලින් කිව්වා වගේ මම ක්ලයන්ට් ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් ටීම් එක කියලා හිතුවොත් මම මුලින්ම ඇවිල්ලා ප්‍රොජෙක්ට් ටීම් එකට කියන්නේ මගේ උවමනාව මොකක්ද කියලා. එතකොට ඕගොල්ලන්ගේ පැත්තේ ඉන්න එක්ස්පර්ටීස්ලා විශේෂයෙන් software engineer කියන කැරක්ටර් එක right සමහර වෙලාවට ප්‍රොජෙක්ට් එකේ තියෙන තත්ත්වය අනුව ඒ කියන්නේ කොච්චර බරපතල ප්‍රොජෙක්ට් එකක්ද නැද්ද කියන එක අනුව software team එකේ project software engineersලා එකේ සිට 3-4 දෙනෙක් දක්වා ඉඳීමේ හැකියාව තියෙනවා. එතකොට software engineer ගොඩක් වෙලාවට එයා තෝරගන්න එයාගේ ටීම් එකත් එක්ක තමයි මෙන්න මේ මූලික විශ්ලේෂණය සිදු කිරීම කියන එක කරන්නේ. එතකොට මේ මූලික විශ්ලේෂණය කරන්න හේතුව තමයි ඒගොල්ලන්ට කියන්නේ ප්‍රොජෙක්ට් එක හදන කට්ටියට කියන්නේ ඕගොල්ලන්ට උවමනාව වෙනවා මගේ උවමනාව මොකක්ද කියන එක හරියට දැනගන්න. right එතකොට මම නිකන් සරලව කිව්වට ඕගොල්ලන්ට බෑනේ ඒක හිතලා හදන්න. මම කිව්වා මට ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් හදා ගන්න ඕනේ කියලා. ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකේ උවමනාව ඇත්තටම මොකක්ද කියන එක ගැන ඕගොල්ලෝ හරියටම දැනගන්න ඕනේ. කියන්නේ ඉස්සර මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොන වගේ දේවල් දෙකින් අවශ්‍ය වෙන්නේ? මොන දේවල්ද කරන්න ඉන්නේ? දැන් කොහොමද ඒක කරගෙන යන්නේ? ඔය කියන දේවල් ටික ඔයගොල්ලෝ දැනගන්න. ඒත් ඕකට අපි කියනවා මූලිකව විශ්ලේෂණය කරනවා preliminary investigation කියලා. right? එතකොට ගැටලුව මූලිකව විශ්ලේෂණය කරගත්තම හොඳට මතක තියාගන්න මේ මූලිකව විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ මේ ගැටලුව අපි තදින් ගැඹුරින් හොයා බලනවා කියන එක නෙවෙයි. ඒක අදාළ වෙන්නේ ඇනලිසිස් කියන පාර්ට් එක. විශ්ලේෂණය කරනවා කියලා වෙනමම පියවරක් තියෙනවා. ඒකට තමයි ගැඹුරින් කරන අධ්‍යයනය සිද්ධ වෙන්නේ. මෙතනදී කරන්නේ මූලික විශ්ලේෂණය. ඒ කියන්නේ ප්‍රශ්නය මොකක්ද කියලා දල අදහසක් ඔයගොල්ලෝ අරගන්න. එතකොට මගේ ගැටලුව මම දැන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරාම ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් ටීම් එකක් විදිහට ඒ ගැටලුව විශ්ලේෂණය කරනකොට ඔයගොල්ලෝ මගෙන් අහන්න පුළුවන් ඒකට දාලා තියෙන ප්‍රශ්න ටික. මම ඒවට දෙන පිළිතුරුත් එක්ක ඔයගොල්ලෝ තීරණය කරනවා. මගේ උවමනාව මැච් කරන්නේ කොහොමද කියලා. right? ඒ උවමනාව මැච් කරන විදිහ අරගෙන තමයි ඊළඟට තීරණය කරන්නේ මේ උවමනාවට දෙන්න පුළුවන් solutions මොනවද. right? එතකොට මගේ student information system එක ගැන මම කතා කරනකොට ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් දේවල් විසඳුම් කීපයක් ඕගොල්ලන්ගේ පැත්තෙන් ඇති වෙන්න පුළුවන්. right? කොට පළවෙනි දේ ඕගොල්ලෝ සිද්ධ කරනවා මූලික විශ්ලේෂණය. right? right. the first step එක තමයි මේ කතා කරන්නේ SDLC එක ගැන. first එක තමයි preliminary investigation. right? මූලික විශ්ලේෂණය. right? එතකොට මෙතනදී නේද client ඉන්න පුළුවන්. එතකොට මේ ඉන්නේ project team එක. right? හරි එතකොට ඔතනදී මේ දෙකවල කතා බහ වෙනවා නේද? මොනවාද මේකේ තියෙන උවමනාවන් සහ මේගොල්ලන්ට එන ගැටලු. කියන්නේ මේගොල්ලෝ ප්‍රශ්නේ ප්‍රොජෙක්ට් ටීම් එක ප්‍රශ්නේ විසඳ ගන්න ක්ලයන්ට් කියන ප්‍රශ්නේ විසඳ ගන්න ඒගොල්ලන්ට ඇති වෙලා තියෙන කියන්නේ ක්ලයන්ට් විස්තර කර ගන්නකොට ඒගොල්ලන්ට ඇති වෙන සහ ඒගොල්ලන්ට තේරෙන මට්ටමින් ඒගොල්ලෝ ප්‍රශ්න ඇසීම කරනවා අදාළ ගැටලුව නිවැරදි ආකාරයෙන් තේරුම් කරගන්න. ඒතර මූලික විශ්ලේෂණය
කරගත්තයින් පස්සේ ඊළඟට පුළුවන් මේ project team එකට දෙන්න alternative solutions කියන එක. alternative solutions. මේ alternative solutions කියලා කියන්නේ මේ client ගේ problem එක විසඳ ගන්න පුළුවන් ක්‍රම එකක් නෙවෙයි සාමාන්‍යයෙන් project team එකක් කීපයක් ඉදිරිපත් කරනවා. right මොකද එකකට විතරක් ලඟු වෙන්නේ නැතුව කීපයක් ඉදිරිපත් කරාම එකක් client ගේ පැත්තට තීරණය කරන්න පුළුවන් මොන වගේ solution එකකටද යන්නේ කියන එක. සහ මේගොල්ලන්ගේ පැත්තේ technical advantages එන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට සමහරවිට ඒගොල්ලන්ට අමතර සම්පත් team එකට අරගන්න නැතුව තියෙන team එකේ ඉන්න human resource සහ ඒගොල්ලන්ට තියෙන resources වලින් කරගෙන යන්න පුළුවන් solutions වලට යෑමේ හැකියාව තියෙනවා. right එතකොට alternative solution එකක් දැන් මේ client ගේ උවමනාව student information system එකක් SIS එකක් කියන එක student information system එකක්. right එතකොට alternative solutions දෙන්න පුළුවන් standalone app එකක්. standalone app එකක් කියලා කියන්නේ අදාළ එක computer එකක පමණක්. right ඒක අපි standalone කියලා කියන්නේ standalone application එකක් හදන්න පුළුවන්. right ඒ කියන්නේ එක computer එකයි ඒ කියන computer එකේ විතරයි මේ system එක තියෙන්නේ. right ඕක standalone solution එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් mobile solution එකක් දෙන්න පුළුවන්. ආයෙත් එක mobile phone එකකට app එකක් හදනවා. right එතකොට මේක mobile solution එකක්. තව කෙනෙකුට දෙන්න පුළුවන් web application එකක්. right එතකොට ඒක ඕනම device එකකින් access කරන්න පුළුවන්. ඕනම තැනක ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. internet හරහා connect වෙන එක විතරයි තියෙන්නේ. right ඔය වගේ solutions කීපයක් දෙන්න පුළුවන්. මේ alternative solutions දුන්නයින් පස්සේ client තීරණය කරනවා. right client බලනවා මොනවාද මේ alternative solutions කියන එක. right ඒ බලලා client තීරණය කරනවා මොන alternative solution එකද එයා තෝරගන්නේ කියන එක. right right එතකොට client ඊළඟට එන කාර්යය තමයි select කරන එක නේද? select one of the solutions. right මේ ඉන්නේ client. right එතකොට client එක solution එකක් අරගත්තා. right උදාහරණයක් විදිහට අපි හිතමුකෝ client තෝරගන්නවා කියලා මේ web application කියන එක. right එතකොට client ගේ choice එක තමයි web application. right ඒක තමයි choice එක. මේක තෝරගත්තම එතනින් එහාට project team එක කරන්නේ web application එක කියන solution එක මත depend වෙලා ඊළඟට ඒගොල්ලෝ කරනවා අර අපි SSDM එක කතා කරනකොට කතා කරපු feasibility study කියන එක. right so මෙතන තියෙනවා client web application එක තෝරගත්තා. ඊට පස්සේ project team එක එකතු වෙලා කරනවා feasibility study එක. right එතකොට මේගොල්ලන්ට feasibility study එක කරලා ඉවරනයින් පස්සේ මේගොල්ලන්ට පුළුවන් feasibility report කියන එක හදන්න. right
right එතකොට දැන් මේගොල්ලෝ සම්බන්ධ වෙන්නේ මේ කියන feasibility study එක ගන්න. එතකොට feasibility study එක කියලා කියන්නේ ඕගලන්ට කරන්න කියලා තියෙන ප්‍රොජෙක්ට් එක ක්ලයන්ට් කරගන්න පුළුවන්ද සහ ඕගලන්ගේ පැත්තෙන් කරගන්නකොට මොනවාද ක්ලයන්ට්ගේ පැත්තෙන් වුමනා වෙන රික්වයර්මන්ට්ස් right ඔන්නෝක ක්ලයන්ට් පහදලා දෙන්න තමයි ඕගොල්ලෝ feasibility study එකක් කරන්නේ සරලව කියනවා නම් මේ ප්‍රොජෙක්ට් එක කළ හැකිද නොහැකිද මේ ක්ලයන්ට් එක කළ හැකිද නොහැකිද කියන එක තමයි feasibility study එකෙන් කතා බහ කරන්නේ right එතකොට දැන් ඔය feasibility studies එක එක ආකාර වලින් කරනවා සමහර වෙලාවට ඕගනයිසේෂන් එකකට අදාළව මොකක් හරි ආයතනයකට අදාළව ඒ ආයතනය ගැන පමණක් හිතලා බලලා කරන feasibility studies තියෙනවා. සමහර ප්‍රොජෙක්ට්ස් අනුව ආයතනය සහ ආයතනය සම්බන්ධ වෙන මාකට් එක ගැන හිතන්න ඕනේ. උදාහරණයක් විදිහට e-commerce site එකක් හදනවා නම් ඒ e-commerce site එක maintain කරන ආයතනය ගැන බලන්නත් ඕනේ. e-commerce site එක interact වෙන්නේ general public එක්ක නිසා එතකොට මාකට් එක මොන වගේද කියන එක බලන්නත් ඕනේ right ඊළඟට ඒක agricultural sector එකේ පැත්තේ දෙයක් කරනවා නම් ඒ අදාළව තියෙන ශක්‍යතා අධ්‍යයන feasibility studies කරගන්න ඕනේ සාමාන්‍ය feasibility study එකක අපි දැන් අපේ syllabus එකේ කතා කරන්නේ organisation එක පැත්ත ගැන සිදු කරන්න ඕන feasibility studies ටික ඒකට අනිවාර්යෙන් සිද්ධ කරන feasibility studies කීපයක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් හතරක් ගැන කතා කරනවා. එකක් තමයි technical feasibility එක. right ඒ කියන්නේ තාක්ෂණයේ පැත්තෙන් technical පැත්තෙන් ඕකේද? ඊළඟට කරනවා operational feasibility එක. මෙයාව operate කරගන්න පුළුවන්ද? ඊළඟට කරනවා organizational feasibility එක. organization එකට මේක ඕකේද? තව එකක් කරනවා මට මතක දෙන්න බලන්න. economical feasibility. මුදල් තියෙන පැත්ත කොහොමද? right එතකොට මෙතන විස්තර කරලා තියෙනවා කොහොමද feasibility study එකට යන්නේ කියන එක. එතකොට feasibility study එක පැත්තට යනකොට technical feasibility එකේදී කතා බහ කරන දේවල් ටික තමයි උතන ඔය විස්තර කරලා තියෙන්නේ සරලව මේ අදාළ තාක්ෂණය කියන්නේ ඕගනයිසේෂන් එක තියෙනවා නම් ඕගනයිසේෂන් එකේ අදාළ ටෙක්නිකල් සයිඩ් එක ඕගනයිසේෂන් එකට තියෙනවා එහෙම නැත්නම් ඒගොල්ලෝ ගාව අදාළ ටෙක්නිකල් සයිඩ් එක නැත්නම් කොහොමද ඒක සංවර්ධනය කරන්නේ right එතකොට ඔය කියන දේවල් ටික ටෙක්නිකල් feasibility එකෙන් හොයලා බලනවා. ඒකට පළවෙනි එක අපි සිද්ධ කරනවා ටෙක්නිකල් feasibility. තාක්ෂණික ශක්‍යතාව. right ඒතර ටෙක්නිකල් feasibility එකේ ඔතන කතා බහ කරලා තියෙන විදිහට සංවර්ධකයන් යෝජිත පද්ධතිය ඉදිකිරීමේ හැකියාව තිබේදයි මේ නැගීමට ලක් වේ තාක්ෂණික තක්සේරුව මගින් පද්ධතියට අවශ්‍ය තාක්ෂණය තිබේදයි වැනි ප්‍රශ්න වලට පිළිතුරු සපයයි. තාක්ෂණය කියලා ගත්තම කම්පියුටර් පැත්තෙන් ටෙක්නොලොජි එක ගැන බලනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේක ඇප්ලයි වෙන ඒරියා එකට අදාළව තියෙන තාක්ෂණය තියෙනවද කියලා බලනවා. දැන් අපේ උදාහරණයට හැටියට ගත්තොත් අපි හදන්න යන්නේ ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් නේ. එතකොට ඕගොල්ලෝ චෙක් කරලා බලන්න ඕනේ මේ ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් නම් හදන්න යන්නේ ඒකට කම්පියුටර්ස් basically computers අවශ්‍යයි. දැන් වෙබ් බේස් එකක් යන්න හදන්නේ. ඒතකොට computers or devices අවශ්‍යයි. ඒතකොට devices තියෙනවා. right? ඒතකොට ඒක පාවිච්චි කරන කට්ටියට මොනවාද ප්‍රමාණවත් experience එකක් තියෙනවා. මේක ගැන පාවිච්චි කරගන්න පුළුවන් කොහොමද කියන්නේ. right? ඒතකොට ඔය වගේ technical පැත්තෙන් මේක ඕකේද කියලා බලන්න. දෙවෙනියට කරනවා economical feasibility. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ ප්‍රොජෙක්ට් එක කරගන්න සල්ලි තියෙනවා. ඔය economical feasibility එකේදී මුදල් තියෙනවාද කියන එක හොයා බලනවා වගේම ඒ කියන්නේ ඒ වේදම් කරන මුදලට අදාළව තියෙන ප්‍රතිලාභ ගැන කතා කරනවා.
මොකද කවදාවත් අපි ප්‍රොජෙක්ට් එකකදී නිතරම ක්ලයන්ට් තියෙන වගකීම එහෙම නැත්නම් බර ගැන කතා කරන අතරම එයාට හම්බෙන බෙනිෆිට් එකක් නිතරම කියන්න ඕනේ. නැත්නම් ක්ලයන්ට් හිතන්නේ මේක මේ නිකම්ම වියදමක් විතරයි නේද? මෙච්චර වියදම් කරනවද මොකක්ද මට වෙන්නේ කියලා. මොකද ක්ලයන්ට් අයිඩියා එකක් නැහැ මොකද්ද මේ සිද්ධ වෙන්නේ. ඒක ඔයගොල්ලෝ ක්ලයන්ට් ප්‍රොජෙක්ට් ටීම් එක ක්ලයන්ට් ක්ලියර් කරලා දෙන්න ඕනේ. මේ ප්‍රොජෙක්ට් එකට මේ තරම් ප්‍රමාණයක් වියදම් කරොත් මෙන්න මේවා තමයි ඔයාලට හම්බෙන බෙනිෆිට්ස් කියන්නේ. හරි. ඒතකොට ඒකෙදි බොහොම වැදගත් පැත්තක් තමයි ඉකොනොමිකල් පැත්ත කියලා. ආර්ථික පැත්ත කියලා කියන්නේ. මොකද බිස්නස් එකක් වුණාම ඕගනයිසේෂන් එකක් වුණාම නිතරම ඒගොල්ලෝ ફોකස් වෙලා ඉන්නේ ප්‍රොෆිට් එක කියන පැත්ත. නැත්නම් ඒගොල්ලන්ගේ රිටර්න් එක පැත්ත. right? ඒක නිසා ඉකොනොමිකල් ෆීසිබිලිටි එකක් කරනකොට එකක් වියදම් කරන්න හැකියාව තියනවාද ප්‍රොජෙක්ට් එකට සහ වියදම් කරාම ලැබෙන්නේ මොනවද කියන එක. ඒතකොට එතනදී ඕගනයිසේෂන් එකට මේ ෆීසිබිලිටිස් ගැන දැනුවත් වුණාම ඕගනයිසේෂන් එකට තීරණය කරගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට අරගෙන යනවද නැද්ද කියන එක. දැන් උදාහරණයක් විදිහට වෙබ් ඇප්ලිකේෂන් එක හදන්න අපි හිතමුකෝ ඔක්කොම සෙටල් කරලා ඒ දේවල් ටික කරගන්න 1 මිලියන් කොස්ට් එකක් යනවා. ඒතර ඒක කිව්වම ඕගනයිසේෂන් එක පැත්තෙන් අවශ්‍ය සිස්ටම් එක හදලා දෙන්න 1 මිලියන් කොස්ට් එකක් යනවා කිව්වම ඕගනයිසේෂන් එකට පුළුවන් කන්සිඩර් කරගන්න රයිට් 1 මිලියන් කියන බජට් එක අපිට ඕකේ. එතකොට 1 මිලියන් අපි ගාව නැත්තම් ක්ලයන්ට් තීරණය කරනවා ණයක් අරගෙන මේ වැඩේ කරනවාද එහෙම නැත්නම් නොකර අතහරිනවද කියන එක. දැන් ওই feasibility study එක කරලා දෙන එකෙන් project team එකට තමයි වැඩිපුර වාසිය එන්නේ. මොකද project team එක වැඩේ පටන් ගන්න කලින් client idea එකක් දෙනවා. ඔයා අත ගහන්න යන වැඩේ මෙන්න මේ වගේ. ඒක ඔයා දැනගෙන අත ගන්න. මොකද මම කියවනේ client කියන කෙනා හරිම powerful කියලා මේ අපි යන system development life cycle එකේ. අපි feasibility study එකක් නොකර client කියන වැඩේ කරගෙන ගිහිල්ලා client ගෙන් අවශ්‍ය විදිහට funds අරගෙන කරගෙන යනකොට සහ අපේ තියෙන සාමාන්‍ය project team එකේ තියෙන resources උත් එතකොට අවශ්‍ය විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ project එකක් ඉවර වෙනකන් සාමාන්‍යයෙන් client ගේ payment එකෙන් percentage එකක් විතරයි project team එකට හම්බෙන්නේ. client එකේ ඒගොල්ලෝ අතින් දාලා කරගෙන යන්න ඕනේ. පස්සේ cost එක cover කරගන්න බලාගෙන. එතකොට feasibility study එකක් නොකර ගිහිල්ලා ඉවර වෙලා client මගදී හිතුනොත් මේකට හිතනවට වැඩිය කොච්චර ලොකු වියදමක් යනවද මේක මට දරා ගන්න අමාරුයි කියලා client කියන්න පුළුවන් වැඩේ කරන්න එපා උතරින් නතර කරලා දාන්න කියලා. එතකොට ඒ කරපු වැඩ ටික වෙනුවෙන් මුදල් ඉල්ලීමක් client ගේ පැත්තට කරන්න විදිහක් නැහැ. මොකද client කියන්න පුළුවන් ඕගොල්ලෝ මට මේක කල්ැතුව කිව්වේ නැහැ. මට ওই ප්‍රමාණයට ඉන්වෙස්ට් කිරීමේ හැකියාවක් නැහැ. මට කරන්න බෑ ඕගොල්ලෝ නතර කරන්න. right? මොකද එතනදී ලීගල් බොන්ඩ් එකක් ඇති වෙන්නේ නැහැ. එකක් සහ පෙරදැනුවත් වීමක් කරේ නැහැ කියන ක්ලයන්ට් පුළුවන් පැත්තකට වෙන්න. හරි ඒක නිසා ඔය feasibility study එකක් ඒ පැත්ත අනිත් එක අනිත් පැත්තෙන් project team එකට realize වෙනවා ඒගොල්ලන්ට මේක කරගන්න පුළුවන් වැඩද බැද්ද කියලා. නැත්නම් කොච්චර කාලයක් අවශ්‍යද කොච්චර පිරිසක් අවශ්‍යද ඒ estimation ටිකත් පුළුවන් project team එකට අරගන්න මේ feasibility study එක කරා. right? ඒකට economical පැත්තෙන් බලනවා මුදල් වලින් මොකේද කියන එක. ඊළඟට බලනවා operational feasibility. right? operational feasibility එකෙන් කරන්නේ මේ කොහොමද මේ වැඩේ කරගෙන යන්න පද්ධතිය භාවිතා කරගෙන යන්න භාවිතා කරන කට්ටියගේ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට මේ පද්ධතියක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. right? ඒ වගේම තමයි මේක ඊළඟට මේ ඔපරේෂන් එක කරගෙන යනකොට ඕගනයිසේෂන් එකේ ඉන්න වැඩ කරන පිරිසකින් ඒකට අදාළව මොනවා හරි අකමැතිකම් දැන් උදාහරණයක් විදිහට අපි ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකක් ඉන්ස්ටෝල් කරන්න යනකොට ඇටෙන්ඩන්ස් පාවිච්චි කරන්න සමහරట్లాට ආයතනයේ පැත්තෙන් අකමැති වෙන්න පුළුවන්. right? ඒගොල්ලෝ පොතේ අස්සම් කර කර හිටපු පිරිසක් නම් fingerprint machine එක හයි කරනවට අකමැති වෙන්න පුළුවන්. මොකද late කියන එක හරියටම වෙලාවට settle වෙනවා. පොතක් වුණාම මේ පොත මේන්ටේන් කරන කෙනාගේ දැනුවත්කම අනුව මැනේජ් කරගන්න පුළුවන්. ඔය වගේ වාසි සහ අවාසි තියෙනවා. ඒක නිසා සේවකයෝ සමහර වෙලාවට අලුතින් සිස්ටම් එකක් ඇටෙන්ඩන්ස් වලට මැනේජ් වෙනවට අකමැති වෙන්න පුළුවන්.
එතකොට සමහර වෙලාවට ආයතන පැත්තෙන් තීරණ ගන්නවා සේවකයන්ගේ දැඩි විරෝධයක් ආවොත් උද්ඝෝෂණ ඔය කියන දේවල් ටික එන්නේ ඔය කියන යම් කාරණා ඔස්සේ තමයි. එතකොට එහෙම ආවොත් ඒගොල්ලෝ අදාළ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට අරගෙන යන්නේ නැහැ. රයිට් රටක වුණත් එහෙම තමයි. ඒක නිසා ඒ පැත්තත් ඕකේද කියලා චෙක් කරලා බලන්න ඕනේ. නැත්නම් අතරමඟදී කිව්වොත් මේක හරියන්නේ නැහැ. මගේ ඕගනයිසේෂන් එකේ ඉන්න අය මේ ප්‍රොජෙක්ට් එකට කැමති නැහැ. ඒක නිසා මට මේක නතර කරලා දාන්න වෙනවා කියන එක. ක්ලයන්ට්ගේ පැත්තෙන් ක්ලයන්ට් පුළුවන් සාධාරණීකරණය කරන්න. ඔයගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියන එක ගැන මට හරි චිත්‍රයක් මුලදී දුන්නේ නැහැ. මට එහෙම තිබුණා නම් මේක මම ඉස්සරහට අරගෙන යන්නේ නැහැ. මේකේ ගැටලුකාරී වෙන තැන් මට අඳුන ගන්න පුළුවන්කම තිබුණා. නමුත් ඔයගොල්ලෝ මේක කියලා තිබ්බේ නැහැ. ඒක නිසා මට මේක කරගෙන යන්න විදිහක් නැහැ කියලා නැවත වතාවක් කතා කරන්න පුළුවන්. right so operational feasibility එක පැත්තෙන් එතකොට හොයලා බලන්න පුළුවන් මේක ඔපරේට් කරගන්න පුළුවන්ද මේ සිස්ටම් එක සරලව කිව්වොත් ඔපරේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට organizational feasibility එක පැත්තෙන් මේක මේ ඕගනයිසේෂන් එකේ තියෙන ස්ට්‍රැටජිස් වලට නැත්නම් ඕගනයිසේෂන් එකක් කියලා කියන්නේ යම් ක්‍රියාවක් කරගෙන යන තැනක්නේ. ඒතකොට ඒ කරගෙන යන ක්‍රියාවට පහසුවක් වෙනවද? උදව්වක් වෙනවද? ඒගොල්ලන්ගේ ලාභ ලබන ව්‍යාපාරයක් නම් ලාභ ලැබීම වැඩි කරන්න උදව් වෙනවද? right? ඔය කියන ඒ ඕගනයිසේෂනල් ටෙක්නික්ස් එක්ක ස්ට්‍රැටජිස් එක්ක මේ කියන සිස්ටම් එක ඕකේ වෙනවද? මොකද සරලව අපිට සිස්ටම් එකක් හදලා අපේ ආයතනයක ප්‍රොඩක්ටිවිටි අඩු කරගන්න අවශ්‍ය වෙන්නේ නේද? උදාහරණයක් විදිහට අලුතෙන් හදන සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න ලොකු වෙලාවක් යනවා. මැනුවල් කරන එක හරි ලේසි නම්. right? ඒක ස්ට්‍රැටජිකලි ආයතනයේ පිටිපස්සට ගෙනියනවා. හරිද? උදාහරණයක් විදිහට අපි බස් කන්ඩක්ටර්ස්ලට හැදුවොත් සිස්ටම් එකක් ටිකට් එකක් ඉෂුව කරන්න දැනට ඒගොල්ලෝ ටිකට් ඉෂුව කරන්නේ ටිකට් ඉෂුව කරන මැෂින් එකට ඉන්පුට් එක දීපුවම ටක් කරලා අවුට්පුට් එකක් එනවා. රයිට්? නැත්නම් ඉස්සර මැනුවල් කරනකොට පොත හැරෙවුවා කාබන් කොලේ අරට තිබ්බා ටිකට් එක ලිව්වා දුන්නා. දැන් සිස්ටම් එකක් එනවා නම් ඒගොල්ලන්ට සිස්ටම් එක ඉදිරිපත් වෙන්න ඕනේ අර කාබන් කොලේ යටින් තියලා ලියලා ටිකට් එක දෙන්න යන වෙලාවට වඩා ඉක්මනට මේ වැඩේ කරන්න පුළුවන් කියන එක රියලයිස් වෙන සිස්ටම් එකක්. එහෙම නැතුව අලුත් සිස්ටම් එකේ ඊට වඩා වෙලා යනවා නම් ඒක ගැටලුවක්. right? එතකොට ඒකේ organizational feasibility fail වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ආයතනයට අදාළව මේ කලින් තිබ්බ වැඩේ ඒ කියන්නේ එකම වැඩේ කරන්න සිස්ටම් එක ආවන් පස්සේ දෙගුණයක වෙලාවක් යනවා. තේරුමක් නැහැ. right? ඒක නිසා ඔය කියන පැති ගැන නිසි අධ්‍යයනයක් කරලා report එකක් දෙන්න පුළුවන් client feasibility report එක කියන්නේ. එතකොට client පුළුවන් තීරණය කරන්න feasibility report එකත් එක්ක මේ project එක ඉස්සරහට කරගෙන යනවද නැද්ද කියලා. ඒතර මූලික කරුණු විශ්ලේෂණය කරගත්තා. විකල්ප විසඳුම් දුන්නා. alternative solutions දුන්නා. ඊට පස්සේ alternative solution එකකින් එකක් තෝරගන්නවා client. ඊට පස්සේ පුළුවන් ඒ කියන එකට අදාළව feasibility study එකක් කරන්න. feasibility study එක කරලා ඒකෙන් හම්බෙනවා feasibility report එකක්. right? එතන මම මෙතන feasibility studies ටික පොඩ්ඩක් ලියන්නම්. technical feasibility, operational feasibility, economical feasibility, and organization. right? ඔය කියන feasibilities හතර සිද්ධ කරන්න පුළුවන්. right? එතකොට මේකෙන් එන output එක තමයි feasibility report එක කියලා කියන්නේ.
right එතකොට මේක දෙන්නේ client right client තීරණය කරනවා මේක කරගෙන යනවද නැද්ද කියන එක right එතකොට client තමයි feasibility එක මත තීරණය වෙලා yes ද no ද කියන එක ගැන උත්තරය දෙන්න right හරි එතකොට yes no කියන උත්තරේ දුන්නම එතනින් ඉස්සරහට පද්ධතිය බොහොම ගැඹුරින් විශ්ලේෂණය කිරීම සිද්ධ කරන අතර ඔක තමයි සිස්ටම් එක ඇනලයිස් කරනවා කියන තැනට පාතබන තැන. හරි. මෙතනට වෙනකන් කියපු දේවල් ටික ඕකේද? කන්ෆර්මේෂන් එකක් දෙන්න බලන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. right අනිත් අය හරි right හරි දැන් current system එක analyze කරන්න ගියාම current system එක analyze කරන්න ගියාම තියෙන පළවෙනිම analyze එක තමයි මේ requirements analyze කරනවා කියන්නේ. ඒ කියන්නේ දැන් පද්ධතිය පවතින පද්ධතිය තමයි අපි මුලින්ම විශ්ලේෂණය කරන්නේ. right ඒක නම් මුලින්ම අපි අර මූලික කතා බහේදී අපි අරගත් idea එකත් එක්කනේ solution alternative solutions වලට ගිහිල්ලා එකක් තෝරගෙන feasibility study එක කරේ. දැන් ඒතකොට feasibility study එක කරා දැන් කියනවා right web application එක okay student information system එක හදාන්න web application එක okay right ඒතකොට client විදිහට මම okay එක දෙනවා දැන් ඕගොල්ලෝ study කරන්න ඕනේ right අපි web application system එකක් හදනවා නම් මොනවද මේක ඇතුළේ සිද්ධ වෙන්න ඕන දේවල් මොන විදිහටද දැනට තියෙන දේවල් සිද්ධ වෙන්නේ ඒතර මාත් එක්ක කතා බහේදී ඕගොල්ලෝ අඳුන ගන්නවා හරි ස්ටුඩන්ට් රෙජිස්ටර් කරන process එකක් තියෙනවා ඊළඟට ටීචර්ස් ලා රෙජිස්ටර් කරගන්න process එකක් තියෙනවා ටීචර්ස් වල ටයිම් ටේබල් දෙන විදිහක් තියෙනවා පන්ති allocate කරන විදිහක් තියෙනවා ඊළඟට ළමයින්ට resources බෙදා දෙන විදිහක් තියෙනවා right ඒ වගේ දල අදහසක් ඕගලන්ට තියෙනවා දැන් ඔයගොල්ලෝ බලනවා මේක කොහොමද ඇත්තටම සිද්ධ වෙන්නේ පියවරෙන් පියවර මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන ඇනලයිස් කරගන්න ඕනේ right හරි right ළමයි තප්පරයක් දෙන්න හරි. එතකොට requirement analysis එකේදී කරන්න තියෙන පළවෙනිම දේ තමයි මෙන්න මේ කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා. ඔකට ඉංග්‍රීසියෙන් කියනවා functional requirements non functional requirements. ටික හඳුනා ගැනීම. එතකොට කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා ගැන definition එකෙන් මේ දේවල් දෙක මතක තියාගන්න ලේසි. බලන්න කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ පද්ධතිය ක්‍රියාවේ යෙදවිය යුතු ක්‍රියාකාරකම් මොනවාද? එහෙමත් නැත්නම් පද්ධතිය අපේක්ෂා කළ ක්‍රියාකාරීත්වය නැත්නම් හැසිරීම මොන වගේද කියන එක. right? ඒ කියන්නේ ඔක අපිට පැති දෙකකින් කතා කරන්න පුළුවන්. සිස්ටම් එක කරන්න හදන දේ එහෙමත් නැත්නම් user සිස්ටම් එකෙන් අපේක්ෂා කරන දේ.
right? ඒතකොට මේක මතක තියාගන්න මේ functional කියලා කියන්නේ ක්‍රියාවට අදාළ දෙයක්. දැන් පෑනක් අරගත්තොත් පෑනේ functional requirement එක කියලා කියන්නේ ලියන එක. right? ලියන්න පුළුවන්. අඳින්න පුළුවන්. ඒක තමයි පෑනක functional requirement එකක් වෙන්නේ. right? non functional requirements ගැන කතා කරලා එතෙන්දි කතා කරන්නේ මේ සිස්ටම් එකකට අදාළව තියෙන සීමාවන් මොන වගේද කියන එක. right? මොන සීමාවන් යටතේද මෙයා වැඩ කළ යුත්තේ. එතකොට ඒක පද්ධතිය කරන ක්‍රියාවක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ ක්‍රියාවන් වලට අදාළව තියෙන සීමාවන් මොන වගේද කියන එක ගැන තමයි අපි කතා බහ කරන්නේ. right? හරි. ඒ වගේම තමයි මේ right. ඒ වගේම තමයි අපි ඔළුවට දාගන්න ඕනේ මෙන්න මේ කියන part එක. right? මේ requirements කියන එක නැත්නම් අවශ්‍යතාවන් කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. අපි කලින් කතා කරා වගේ. කාර්යබද්ධ නොවන. right? functional non-functional. right? එතකොට මේ functional non-functional කියන දේවල් ආයතරයක් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේක දෙපැත්තටම එන දෙකක්. අනිවාර්ය ඒවා සහ අනිවාර්ය නොවන එක නැත්නම් තිබුණොත් හොඳ ඒවා කියලා කියනවා. nice to have. right? right? අපි ඔක ඉංග්‍රීසි වලින් කියනකොට කියනවා essential and nice to have. කාර්යබද්ධ නොවන එක්කෙනත් ওই විදිහටම කොටස් දෙකකට කැඩෙනවා. අනිවාර්ය සහ අනිවාර්ය නොවන. essential and nice to have. දැන් මේවා ඕගොල්ලෝ සිස්ටම් එකක් සම්බන්ධයෙන් අඳුනගෙන ලියනකොට right? පද්ධතියක් සම්බන්ධයෙන් අඳුනගෙන මේ දේවල් ලියනකොට ලියන්න ඕන ස්ටෑන්ඩඩ් එකක් සම්මතයක් තියෙනවා. right? සම්මතය තමයි essential requirements. essential requirements එක should කියන වචනේ SHOULD should කියන වචනේ භාවිතා කරන්න ඕනේ. right? එනකොට උනේ. right? එතකොට අනිවාර්ය අවශ්‍යතාවයක් නම් හොඳට මතක තියාගන්න මෙයා පටන් ගන්නෙ කොහොම ඔයාගේ වචනේදී කියන්නේ should කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. right? system should print a paper. right? පද්ධතිය මොනවාද පිටපතක් මුද්‍රණය කළ යුතුයමය. සිංහල වචනේ එතකොට එන්නේ යුතුයමය කියන වචනේ. යුතුයමය. nice to have කියන එක අපි කතා කරන්නේ shall කියන වචනේ. right? මේක සිංහලෙන් කියනකොට යුතුය කියලා තමයි අපි ඉවර කරන්නේ. right? ඒතර මතක තියාගන්න මේ කියන ස්ටෑන්ඩඩ්ස් ඔයගොල්ලෝ උත්තර ලියනකොට අනිවාර්යෙන් බලනවා පේපරේ. යුතුයමය වලින් ඉවර කරලා තියෙනවා.
යුතුය කියන තැනින් ඉවර කරලා තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් නම් should පාවිච්චි කරලා තියෙනවා. shall පාවිච්චි කරලා තියෙනවා. එතකොට මතක තියාගන්න මේ සාමාන්‍යයෙන් ප්‍රශ්නේ විශේෂ කරලා අහලා නැත්නම් essential and nice to have කියන්නේ මොනවාද කියන එක. අපි සරලව ලියන දේවල් අපි අරගන්නවා essential පැත්තට. ඒ කියන්නේ should කියන එක දාලා තමයි අපි ලියන්නේ. essential සහ nice to have දෙකම අහලා තිබ්බොත් පැහැදිලිව අපි පෙන්විය යුතුයි should set එක මොනවාද shall set එක මොනවාද කියන එක. right? එතකොට මෙතනත් එහෙමයි. essential ටික should කියලා තියෙන්න ඕනේ. යුතුයමය nice to have ටික shall කියලා තියෙන්න ඕනේ. යුතුය කියන වචنين ඉවරයි. तर ट्यूट එකේ මගේ සිංහල ट्यूट එකෙත් මම දාලා ඇත්තේ මේ ඉංග්‍රීසි සෙට් එක. ඒක මට පරිවර්තනය කරන්න බැරි වෙලා තියෙනවා. මෙතන පහලින් සිංහල කට්ටිය මේ දේවල් ටික චුට්ටක් ලියා ගන්න. ඒ කියන්නේ මේ එකක් දෙකක් ලියන විදිය ලියා ගන්න. දැන් මේකේ තියෙන්නේ shall be able to මේ student information system එකකට අදාළව functional requirements කාර්යබද්ධ අවශ්‍යතා ඔතන පහල තියෙනවා කාර්යබද්ධ නොවන අවශ්‍යතා. ඒක කාර්යබද්ධ අවශ්‍යතාවල කියලා තියෙනවා shall be able to prepare character certificate. ඒක ඔබ සිංහලෙන් ලියනවා නම් චරිත සහතිකයක් සූදානම් කළ හැකි විය යුතුයමය. ඒක ලියා ගන්න සිංහල කට්ටිය. චරිත සහතිකයක් සූදානම් කළ හැකි විය යුතුයමය. හරි. ඊළඟට shall be able to prepare leaving certificate. අස්වීමේ සහතිකයක් සූදානම් කර හැකි විය යුතුයමය. හොඳට මතක තියාගන්න යුතුයමය කියන වචنين තමයි ඔයගොල්ලෝ ඉවර කරන්න ඕනේ. right? මොකද සිංහල අය යුතුය යුතුයමය කියන එක හරියට ලියා ගන්න. මොකද දැන් ඔයගලන්ට ඉංග්‍රීසියෙන් විස්තර කරන්න බැහැනේ සිනාරියෝ එක පේපර් එකේ. මේක ලියනකොට ඔයගොල්ලෝ සිංහලෙන් ලියන්න ඕනේ. මේක අහලා තිබුණා. right? ඒක නිසා ඒක ඒ විදිහට ඉදිරිපත් කළ යුතුයි. ඊළඟට දැන් මේ කියලා තියෙන දේවල් චුට්ටක් හිතන්නකො මේ functional requirement කාර්යබද්ධ අවශ්‍යතා. ඒ කියන්නේ සිස්ටම් එකක් තියෙනවා සිස්ටම් එකට කරන්න පුළුවන් දේවල් ගැන තමයි මේ කියලා තියෙන්නේ. character certificate එකක් හදන එක, leaving certificate එකක් හදන එක, attendance information එකක් තියාගන්න එක. right? ඒ කියන්නේ මේ සිස්ටම් එක කරන දේවල්. right? ඔය පහළට තියෙන දේවල් ටික කියවල බැලුවොත් ඒ හැම දෙයක්ම සිස්ටම් එක කරන දේවල්. දැන් මෙතන මේ should be එක පාවිච්චි කරලා තියෙනවා. right? should be facilitate advertise on the web. තමයි තප්පරයක් කියන මම මාරු කරලා කිව්වා නේද? ඔව් මාරු කරලානේ කියලා තියෙන්නේ. තමයි මේ දෙපැත්ත මාරු වෙන්න ඕනේ. should එක එන්න ඕනේ nice to have පැත්තට. sorry ළමයි. shall එක එන්න ඕනේ must පැත්තට. right? මේ පැත්තට එන්න ඕනේ shall කියන word එක, මේ පැත්තට එන්න ඕනේ should කියන word. යුතුයමය යුතුය කියන එක හරියි. right? එතකොට මෙතන බලන්න should be ටික ලියලා තියෙන විදිහ. should be facilitate advertisement වෙන්න ඕනේ. advertisement on web. right? ඒ කියන්නේ advertisement වලට ඉඩ දිය යුතුයි. ඒක පද්ධතියට කරන්න පුළුවන් දෙයක්. හැබැයි අනිවාර්ය දෙයක් නෙවෙයි. තිබ්බට ගැටලුවක් නැහැ. තිබුණොත් හොඳ දෙයක්. should be facilitate online forms. දැන් මෙතනදී මේ කියන requirements ටික දීලා තියෙන stand alone එකක් සම්බන්ධයෙන්. එතකොට online කියන එක තිබුණොත් හොඳ දෙයක්. right? අනිවාර්ය දෙයක් නෙවෙයි. should be facilitate online student details. තිබුණොත් හොඳ දෙයක් අනිවාර්ය දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේ කතා කරන පද්ධතියට අදාළව. දැන් මෙතන නම් කතා වෙන්නේ stand alone student information එකක් ගැන. ඒ කියන්නේ එක කම්පියුටර් එකක තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්
සිස්ටම් එකක් ගැන. right? non-functional පැත්ත ගත්තොත් බලන්න shall be able to provide friendly GUI graphical user interface එකක්. නේද? මිත්‍රශීලී GUI එකක් තියෙන්න ඕනේ. කියන්නේ පරිශීලකයාට තේරුම් ගන්න පුළුවන් එකක්. එතකොට ඒක පරිශීලකයා කරන ෆන්ක්ෂන් එකක් නෙවෙයි. නැත්නම් පරිශීලකයා පද්ධතියෙන් බලාපොරොත්තු වෙන කාර්යයක් නෙවෙයි. නමුත් පද්ධතියේ තිබිය යුතු දෙයක්. ඒ කියන්නේ කාර්යයකට අදාළ නෑ ඒක. පද්ධතිය පරිශීලනය කරනකොට තියෙන සීමාවක්. මෙතනදී කතා කරන සීමාව තමයි හොඳ සහ නරක. නැත්නම් මිත්‍රශීලී සහ මිත්‍රශීලී නොවන සීමාව කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. friendly and unfriendly කියන එක. right? දෙවෙනි එක shall be make use of existing software and hardware. දැනට තියෙන මෘදුකාංග සහ දෘඩාංග භාවිතා කළ හැකි විය යුතුයි. ඒකෝට ඒක ෆන්ක්ෂන් එකකට අදාළ නැහැ. පද්ධතියෙන් කරන්නේ ශිෂ්‍ය තොරතුරු ගබඩා කර තබා ගැනීම සහ ඒවා එළියට පෙන්වීම. ඒකට ඒකට අදාළව තමයි කාර්යයන් සිද්ධ වෙන්නේ. නමුත් මෙතන කියන්නේ ඒ වැඩේ කරගන්න මේ තිබෙන softwares පාවිච්චි කරන්න ඕනේ. ඒතර මෙතන තියෙන සීමාව නැත්නම් constraint එක නැත්නම් අර කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයේදී කතා කරන්නේ තිබීම සහ නොතිබීම. නැත්නම් තිබෙන දේ භාවිතා කළ හැකියවීම සහ නොහැකියවීම කියන සීමාව තමයි ඔතනදී කතා කරන්නේ. right? ඊළඟට කතා කරලා තියෙනවා shall be run on Windows XP or later operating systems. XP හෝ ඊට පසු වෙන operating systems වල run වෙන්න පුළුවන් වෙන්නේ. right? Nice to have one should be provide security for online transaction. දැන් online කියන එක මේ පද්ධතියට අදාළව විශේෂ වමනාවක් නොවන නිසා තිබුණොත් හොඳයි. right? තිබුණට ප්‍රශ්නයක් නැහැ. right? Should be provide a web interface. Can web එකට access කරන්න පුළුවන් අතුරුමුණක් තිබීම හොඳයි. තිබුණොත් හොඳයි. තිබුණට නොතිබුණා කියලා ගැටලුවක් නැහැ. right? එතකොට හොඳට මතක තියාගන්න. කාර්යබද්ධ අවශ්‍යතා functional requirements පැත්තෙන් කතා කරනකොට නිතරම අපි කතා කරන්නේ පද්ධතියකට කළ හැකි දේ. right? කළ හැකි දේ කියනකොට functions එක කරන කාර්යයක්. නැත්තම් පරිශීලකයා පද්ධතියෙන් බලාපොරොත්තු වෙන කාර්යයක්. non functional පැත්තට ආවම කතා කරන්නේ අපි සීමාවන්. right? ඒතර සීමාවන් කියලා කිව්වම ඔයගලන්ට විවිධ විදිහට කතා කරන්න පුළුවන්. right? දැන් ෆෝන් එකක් අරගත්තොත් ෆෝන් එකේ functional requirement එක වෙන්නේ call එකක් ගැනීමේ හැකියාව. SMS එකක් යැවීමේ හැකියාව. නේද? call එකක් receive කිරීමේ හැකියාව. call එකට answer කිරීමේ හැකියාව. SMS එකක් open කර බැලීමේ හැකියාව. right? ඒව තමයි functional requirements. non functional requirements පැත්තට ගන්න පුළුවන් ෆෝන් එකක තියෙන වර්ණය. right? ඒ කියන්නේ සිතද ගන්න අසුළු වර්ණයක්ද එහෙම එකක් නෙවෙයි. ෆෝන් එකේ බර ගොඩක් බර ෆෝන් එකක්ද නැත්නම් සැහැල්ලු ෆෝන් එකක්ද සීමාව. right? ඔය කියන දේවල් කතා බහ කරන්න පුළුවන්.